साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से साधु 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 ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට අයත් කාරණාවන් පිළිබඳව. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. අපි කලින් වැඩසටහන ගැන මතකයක් ගත්තොත් එනම් මධ්‍යම ප්‍රතිපදාව කියලා අපි හඳුන්වනවා. එහිදී සම්මා දිට්ඨිය ගැන අපි කතා කළා. එතන මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව, එහෙම නැත්නම් ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් දේශනා කොට වදාළේ කොහොමද? ධම්සක් පැවතුම් සූත්‍රය ආශ්‍රයෙන් අපි කතා කරන්නේ මේ මුල් කරගනිමින්. කොහොමද ඒ තිබෙන්නේ? ප්‍රගුණ කළ යුතු. එහෙම නැත්නම් තව කිව්වොත් එහෙම පුරුදු කරගත යුතු. තම තමයි ඇති කරගත යුතු. පුහුණු විය යුතුයි කියන කරුණයි. ඒතර සම්මා දිට්ඨිය කියන කරුණ ඇති කරගන්න, එහෙම නැත්නම් ප්‍රගුණ කරගන්න, පුරුදු කරගන්න යුතු දෙයක්. ඒ කරුණ. ඒතර සම්මා දිට්ඨිය ඔබට මතක ඇති ගියවර වැඩසටහනේදී අපි කතා කළා. කොටස් දෙකකට මූලිකව සඳහන් වෙනවා. ලෞකික වශයෙන් ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය කියන කරුණ ඒකට තවත් වචනයක දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. ඒ මොකද අපි කතා කරේ ඒකට දසවස්තුක කියන වචනේ කියන්නේ කරුණු 10ක් තියෙන නිසා කියලා ඒට. ඒ කරුණු 10 එකින් එක අපි කතා කළා. අත්ති දින්නම්, අත්ති ඉත්තං, අත්ති හුතං ඔය විදිහට මතක ඇති. අපි විස්තර සාකච්ඡා කළා. දීමෙහි විපාක ඇත, පුද පූජාවන්ගේ විපාක ඇත, අපෝපස්ථාන සේවා කටයුතු විපාක ඇත, කර්මඵලයන්ගේ විපාක ඇත, ඊට පස්සේ මෙලොව ඇත, පරලොවක් ඇත, මව කියා විශේෂයෙන් සැලකිය යුතු කෙනෙක්, තාත්තා කියලා විශේෂ සැලකිය යුතු, පියා, අත්ති මාතා, අත්ති පිතා ඔය විදිහට මතක ඇති. ඊට පස්සේ ඕපපාතික උපත් ඇත, ඕපපාතික ලෝකේ. ඊළඟට කතා කළා මෙලොව පරලොව අවබෝධ කර ඒ නිදහස් වූ ධර්මය ප්‍රාප්ත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ඇත කියන කරුණ. එතකොට ඔය තමයි දසවස්තුක කරුණු 10 වස්තු 10 තමයි. ඒ එකින් එක ගියේ කරුණු 10ක් තියෙනවා. එතකොට ඒක දසවස්තුක. ඔය කරුණු 10න් යුක්ත වීම දසවස්තුක සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා කියනවා. ඒක නේ. එහෙම නැත්නම් ලෞකික සම්මා දිට්ඨියට ඇති කාරණාවන් හැටියට අපි සාකච්ඡා කළා. දැන් මේ අපි කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව. ඒතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන කතා කරොත් එහිදී බුදුරජාණන් දේශනා කරන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඔය ආදී විදිහට. ඒතකොට ඒ ආදී විදිහට ලෞකික වේවා, ලෝකෝත්තර වේවා. දැන් අපි කතා කරා ගියවරතුමන්ට ලෞකික සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යාම හැකියාව තියෙන්නේ. එතකොට එහිදී අපි කතා කළ ඔබට මතක ඇති මහා වේදල්ල සූත්‍රය. දී අපි සාකච්ඡා කරනවා කියලා මහා වේදල්ල සූත්‍රය අරගෙන මොකක්ද මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න යුතු මූලික වන කාරණා දෙකකුත් ඒ සම්මා දිට්ඨියට දාර පරිස්කාර සම්මා දිට්ඨිය ඇති කරගන්න තව උපකාර වන අංගයන් මොනවද කියන කරුණ. ඒතර ඔය අපි කතා කරනවා කියලා මතක ඇති අපි මහා වේදල්ල සූත්‍රය මුල් කරගනිමු. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි ගියවර
වැඩසටහනදී මතක් කරගත්තොත් සාරාංශයක් විදිහට ගියවර වැඩසටහන අපිට මතකය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අද වැඩසටහන අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන කරුණ. ඒකට මතක ඇති ලෞකික ඒවා ලෝකෝත්තර. උනේ සම්මා දිට්ඨිය ඇතිවෙන්න උපකාර වන කරුණු මොනවද කියන දෙයින් ඒ කියන්නේ කාරණාව මොනවද කියන එක. ඒ කාරණාවන් ගැන සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන උතුම් දේශනාවක් මහා වේදල්ල සූත්‍රය. එතකොට මහා වේදල්ල සූත්‍රයේ අහනවා කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රියාස් මහරහතන් වහන්සේ ප්‍රියාස්තුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් තමයි අහන්නේ සම්මා දිට්ඨිය ඇතිවෙන්න උපකාර වන්නේ මොනවාද කියන කරුණ. ඔන්න. ඒදී හරි ලස්සනයි. දැන් අර අපි කියපු ලෝකෝත්තර වේවා ලෞකික. දැන් මුලින්ම ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන්නත් මේ කාරණාවන් බලපානවා. ලෞකික සම්මාදිට්ඨිය කියේ මොකක්ද? අර දසවස්තුක සම්මාදිට්ඨිය කියන කාරණා 10 ඇති වෙන්නත් බලපාන කරුණු දෙක. එතකොට මෙතනදී කරුණු දෙකක් මුලින්ම විස්තර වෙන්නේ. ඒ තමයි දේශනා කරන ප්‍රිය ආස්මතුන් වහන්සේ සම්මා දිට්ඨිය ඇතිවීමෙන් ඇති වෙන්න උපකාර වෙන කරුණු දෙකයි. ඔන්න. එතකොට කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙන්න. අපි මුලින්ම ගමු අපි හිතමු ලෞකික සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ පරප්‍රාර්ථව ඒ කියන්නේ සෝවාන් භූමියටපත් වෙන්න. සම්මා දිට්ඨිය යුක්තයි කියන්නේ සෝවාන් වෙනවා කියන එකනේ. ලෞකික සම්මා දිට්ඨියටපත් වුණා කියලා කිය ලෞකික සම්මා දිට්ඨිය පරිපූර්ණ වුණා කියන්නේ සෝවාන්. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන අවබෝධයකට පැමිණුණා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන කරුණෙන් දුක අවබෝධ කරා ඊට පස්සේ තණ්හා ප්‍රහාණය කළා එකක් කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ සත්‍ය ඥාණයට පැමිණුණා කියන එක. ඒ සත්‍ය ඥාණයට පැමිණෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය පරිපූර්ණ කර ගැනීම තුල. එතකොට ලෞකික සම්මා දිට්ඨියයි ඇති කාරණාවන් අපි අන්න කතා කරේ මොනවද? අර කාරණු 10 දසවස්තු. කාරණාවන් 10. මතක තිනත් මේ දාන විපාකත් ඔය විදිහට අපි කතා කරේ ඒවා. එතකොට ඒ සියල්ල ලෝකෝත්තර ලෞකික වේ සියල්ල ඇතිවෙන්න සම්මා දිට්ඨිය කියන ඇතිවීමට උපකාර වන කරුණු දෙකයි. ඔන්න මොනවද? එනම් පරසෝ ගෝසෝ පරතෝ ගෝසෝ පරතෝ ගෝසෝ කියලා කියන්නේ බාහිරින් දැන් අපි කියන්නේ සුද්ධන්ට හිම පරය. එතකොට අපි හිතන්නේ ඒක වැරදි වචනයක් කියන්නේ පර කියලා කියන්නේ බාහිර කියන එක. වෙන කියන එක. පිටත් කියන එක. පිටතින් කියන එක. බාහිර කියන එක. ඒක තමයි පර කියන වචනේ තේරුම. ඒකට පරතෝ ගෝසෝ. ඒතර ඒකේ තේරුම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අන්න පිටින් අපි කෙනෙක්ගෙන් අහන්න ලැබෙන්න ඕන. ඒකේ පරතෝ ගෝසෝ. ඒකට සම්මා දිට්ඨිය ඇති වෙන්නේ මූලික වෙන පළවෙනි කරුණ. පරතෝ ගෝසෝ. ඔන්න හොඳට මතක තියාගන්න මේ කාරණේ. ලෞකික ලෝකෝත්තර කියන්නේ ධර්මයක් ඇසෙන්න ඕන. එතකොට ධර්මය යන්න බාහිර චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙන්න ඕන කෙනෙක්ට. එහෙම එතකොට මේ චතුරාර්ය එතකොට එහෙනම් සම්මා දිට්ඨිය කියන කරුණ ඒකයි ඇති කරගන්න භාග්‍ය උදා වෙන්නේ ඒ බුදුරජාණන්සේගේ පහළ වීම නිසා කියලා. අපි මතකද ගියවර වැඩසටහනේ කතා කළා. එතකොට මේ දසවස්තුක සම්මා දිට්ඨියට මෙන්න මේ කාරණාවන් අයිතිය කියන එක භාග්‍යවත් බුදුරජාණන්සේගෙන් තමයි. ඒක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි අනේ පරතෝ ഘോഷේ උනේ අපිට. ඒ තමයි අපගේ පරම පූජනීය මහෝත්තම වූ කල්යාණ මිත්‍රයන් සත්පුරුෂ තරයන් වහන්සේ. එතකොට පරම උත්තම වූ කල්යාණ මිත්‍රයන් වහන්සේ. එතකොට පරතෝ ഘോഷේ ලබා දෙන්නේ ඒ සත්පුරුෂ තරයන් වහන්සේගෙන්. ඒ උතුම් වූ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන්. එතකොට අනිත් සියල්ල එතකොට අපි අසුරු කරන්නේ ඉතින් සත්පුරුෂයන් වහන්සේලා කල්යාණ මිත්‍ර යහළුවන්. ඊළඟට අපි ගත්තොත් අපිට අද කාලෙදී දැන් අපිට මේ ධර්මයේ හම්බුනේ ඒ භාගවත් බුදුරජාණන්ගේ ධර්මයේ අපට අනුබුදු ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ද්වීපයට වැඩම කරලා ඒ එකල දේශනා කොට වදාළ නිසා. එතකොට ඒ අපේ සත්පුරුෂ තරයන් වහන්සේ. ඒ අපේ පරම පූජනීය වූ කල්යාණ මිත්‍රයන් වහන්සේ යන්නේ. එතන පරසෝ ഘോഷේ කිව්වේ පරතෝ ഘോഷයෙන් ලැබෙනවා කියන්නේ ඒකයි. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා අපිට දේශනා කළ චතුරාර්ය සත්‍ය කියලා ඒ ධර්මයේ මුල මැද
අග පිරිසිදු වූ අර්ථ සහිත වූ ඒක තමයි දැන් මේ පරතෝ ഘോഷයේ තමයි මේ පරසෝ ഘോഷයේ ලබා දීම තමයි යන්නේ දැන් අද මේ වැඩසටහන මාලාවට දාලා තියෙන නම මොකද්ද? චරත භික්කවේ චාරය. චරත භික්කවේ චාරකන්හි මූලික අර්ථය පරතෝ ഘോഷයයි. පරතෝ ഘോഷයේ ලබා දීමයි. මගඵල ලබා දීමනේ. මගඵල ලබා දෙන්න බැහැනේ කාටවත්. බුදු රජාණන් වහන්සේටත් බැහැනේ. පරතෝ ഘോഷයේ ලබා දී හැකි. ඒතර නුවණැති සත්පුරුෂයන් වහන්සේලා නුවණැති උත්තමයෝ අන්නේ පරතෝ ഘോഷයේ ලබා ගනිමින් ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයට සවන් දීම හේතුවෙන් ඒ ධර්මයට හිත පහදවා ගැනීමෙන් ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ගන්න. එහෙම නැත්නම් සම්මා දිට්ඨියට මූලික පත්නේ මූලික පත්විය යුත්තේ සම්මා දිට්ඨියටනේ. බුදුරජාණන් දේශනා කළේ හිස ගිනිගත්ත කෙනෙක් ඒ හිසට ගිනි ගත්තාවේ. ඒ ගිනි නිමන්න යන දරන වේසට වඩා වහ සම්මා දිට්ඨිය ඇති කරගන්න කිව්වා. එඳන් ඉන්නේ ඇඳුමට ගිනිගත් වස්ත්‍රයට ගිනි ගත්තොත් ඒකට ගිනි ගත්තාවේ. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න මේ මොහොතේ උත්සාහ කරන්නේ කොයි මරණයට කලින්. ඒ සම්මා දිට්ඨිය කියන්නේ සෝවාන් වීමයි. පැමිණීමයි කියන එක. මේ ලෞකික ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පැමිණුණා කියන කරුණ. ලෞකික සම්මා දිට්ඨිය අභිභව යාමේ. ඒතකොට මේ අන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්න මූලික වෙන කරුණ. එක කරුණක්. කරුණ දෙකයි. ඒකෙන් පළවෙනි කරුණ අන්න පරතෝ ഘോഷෝ. බාහිරින් ලැබෙන ධර්මත් ඒ දහම් කතාව කියන එක. ഘോഷය. දහම් කතාව. ඒ දහම් කතාවෙන් ඇහෙන්නේ බත් කණ්ඩ දෙන හැටිවත් ළමයි හදාගන්න හැටිවත් ළමයි ඉස්කෝලේ දාගන්න හැටිවත් මේක නෙමෙයි දහම් කතාව කියලා කියන්නේ. ඒතකොට මේ ධර්මයට අයිති වී යුත්තේ කුමක්ද? ඒ මුලැමැදාක පිරිසිදු වෙච්ච දැන් අපි කිව්වොත් එහෙම තව විදිහෙන් කිව්වොත් ඒ තමයි නවංග ශාස්ත්‍රු ශාසනය. ඒ ධර්මයේ තුල කතා වෙන්න ඕනේ. ඒ නවංග ශාස්ත්‍රු ශාසනයේ ධර්මයේ තුල දෙසෙන්න ඕනේ. පරතෝ ഘോഷයෙන් ලැබෙන්න ඕනේ. සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ජාතක අබ්බූද ධම්ම වේදල්ල කියන ඔය කරුණුයි. ඒ තමයි පරතෝ ഘോഷයෙන් ලැබිය යුතු දේ. දැන් ජාතක කියලා ගත්තොත් ජාතකක තුල සම්පූර්ණ විස්තරන ගුණ ධර්ම පැත්තක්. ඒතර ජාතකයේ කියවනකොට ගුණධර්මයේ පිහිටා ගුණධර්මයෙන් ආරක්ෂා වීමෙන් ගුණධර්ම දැන් ශාන්තිවාදී ජාතක. දැන් ඉවසීමනේ. ඒතකොට ගුණධර්මයක්. දානේ වෙස්සන්තර ජාතකයේ ගුණයක්. අනිත්‍ය දුක්ඛ අනාත්මේ නැහැ කියලා ජාතක කතා බැහැර කරන්න හොඳ නෑ. ඒක පව්. ඒක වැරදි ආකල්පයක් එතකොට. දැන් සමහර වෙලාවට ඒකත් මේ වැඩසටහන් මාලාවේ කියන්නේ සමහර අය කියනවනේ ජාතක කතා අහන්න හොඳ නෑ. ඒක හරි මේ කොහෙද ආර්ය සත්‍යනේ ජාතක කතා කියන එක නවංග ශාස්ත්‍ර ශාසනයටයි අයිති. ඒක අපි කියප එකක් නෙමෙයි. ඒ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ ජාතකය කියන එක පරතෝ ഘോഷයට අයිති දෙයක්. ඒ ජාතක කතාවකින් අයිති වෙන්නේ අපිට සසරේ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ජාතක කතා කියන කෙනාගේ ස්වභාවයත් ඒකට බලපානවා. ඉතින් ඒකේ බබාලා හම්බෙන හැටි ළමයි හදාගන්න හැටි ඒව නැතුව හරියට සසරේ ස්වභාවය කියලා දෙන්න ඕනේ. ඉතින් ජාතක කතා ආයතින් දැන් ශාන්තිවාදී ජාතකේ මේ රජතුමාගේ අපි හිතමු ශාන්තිවාදී ජාතකේ ඉන්න ඒ බ්‍රාහ්මණයාගේ සිටින ඊට පස්සේ නැත්තම් රජතුමාගේ එතන දේවදත්ත රජතුමාට ඉන්නේ එයාගේ සිටින මේ රන් රිදී මිල මුදල් මුතුමැණික් ගැන කියන එක අන්න එතකොට ජාතකය ගැන කිව්වට ඒක වැඩක් වුණේ නෑ. එතකොට ඒ ජාතකයේ ඉවසීම ගැන යන්න ප්‍රකට කරන්න ඕනේ. අනේකයි මේ කියන්නේ. එතකොට ආන්නේ ගුණේ ඉස්මතු කරන්න. ඒකයි ඒක නවංග ශාස්ත්‍රයෙන් අයිති කිව්වේ. එතකොට ඉවසීම. දානේ වෙස්සන්තර ජාතකේ නම් දානේ ගැන. දැන් අපි වෙස්සන්තර ජාතකේ අරගෙන අපි අද කාලේ සින්දු හදන්නේ සමහර කොල්ලෝ. එතකොට ඒක අන්න ජාතකයේ කතාව ගත්ත වැරදි විදියක්. අයි හැරලගේ හැර ගියේ කියලා හයි. එතකොට ඔය බිසෝ මට ඔබ දාලා යන්න බෑ කිය. එතකොට අන්න ඒ විදිහේ ජාතක කතා කියන එක වැරදි. ඒක නෙමෙයි හරි ක්‍රමය. ඒතර වෙස්සන්තර ජාතකයේ තියෙන දාන පාරමිතාව ගැන අනිස්මතු කරන්නේ. එතකොට තමයි ලෝභී කෙනෙකුට අන්න දානය කියන දෙන්න හිත නැමෙන්නේ. එතකොට අන්න ගුණයක් පුරුදු වෙන එකයි නවංග ශාස්ත්‍ර සාධනෙට ජාතකයිතිය කියලා කියන්නේ. ශාන්ති ඉවසීම නැති පුද්ගලයාට ශාන්තිවාදී ජාතකය අහනකොට අනේ අපමහ බෝසතාණෝ මෙහෙම ඉවසීම ඇති කරගත්තනේ අප්පා. මමත් ඇති කරගත යුතුයි කියන කරුණ අන්න තමන්ට ඉස්මතුණු ජාතකය ඇසීමේ අන්න කරුණ සම්පූර්ණයි. ඒක නැත්නම් අද කාලේ පොඩි රෙල්ලක් කියනවනේ ජාතක වලට බයිනවා අරකයි මේකයි කියලා. එතකොට කියන කෙනා දැනගන්නත් ඕනේ. අහන අයත් හරි අර්ථයෙන් කියන්නත් අහන්නත් දැනගන්න ඕනේ.
එතකොට එහෙම දෙපැත්තම තියෙනවා. එතකොට ජාතක ඒකයි නවංග ශාස්ත්‍ර ශාසනයට. ඒක ජාතක කියව ගත්තා කියලා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ හරි ලස්සනට නුවණ වැඩෙන බෝසත් කතා කියලා හරි පොත්මාලාවක් තියෙන අන්න ඒක ඔබ කියව ගන්න අරගෙන. හරි ඒක නුවණ වැඩෙනවා තමයි අපිට මේ ජාතක කතා කියවනකොට සසරේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් මේ සසරේ මෙන්න මේ විදිහට අපේ ಗುಣ අපේ ජීවිතය තුළ අගුණ අපි මේ සසරේ අරන් එනවා කියන එක. ඒ ಗುಣ අගුණ කියන කරුණු අපේ මේ කාලයටත් බලපානවා කියන කරුණ. ඒතර ගුණේ පුරුදු කරගැනීමේ වටිනාකම අගුණ බැහැර කිරීමේ වටිනාකම අන්න ඒ කාරණ අනුසාරයෙන් කියවනකොට තේරෙනවා. ගුණධර්ම පුරුදු කරගැනීමේ වටිනාකම. ඊට පස්සේ ජාතක කතාවේ කියවනකොට නුවණ වැඩෙන කියලා කියන්නේ ඇයි ඒකේ නුවණ වැඩෙන ගන්නේ සමහර පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් හඳුනා ගැනීමේ ස්වභාවය තේරෙන සත්පුරුෂ අසත්පුරුෂ ස්වභාවයන් මේ ඉන්නේ කාර මොකටද කියන එක. ඒතර ඒ වගේ බොහෝ උපකාර වන එකක් මේ ජාතක. ඒක කියව ගන්නන්න. මේ පොත් ටික අරගෙන එහෙම නැත්නම් 550 ජාතක පොත හරීම ලස්සනයි. ඒ ජාතක කතා හරිය ලස්සන ලොකුවට විග්‍රහ වෙනවා. හරිම ලස්සනයි ආශ්චර්යයි. ඒ සමහර නාග ලෝක ගැන විස්තර කරන සමහර දෙව් ලෝක ගැන විස්තර කරන අපිට හිතා ගන්න බෑ. ඒකට ඒ වගේ ඒ ස්වභාවයන් ඒ පුද්ගල චරිතයන් ගැන විස්තර කරන. එතකොට අන්න ඒව අපිට ඔක්කොම අල්ලගන්න පුළුවන්. ඒක ජාතක කියවීම ඒක අන්න පරතෝ ഘോഷයේ තියෙන ಗುಣධර්මයක් තමයි ඒකෙන් ප්‍රකට කළේ. ඒ ජාතකයෙන් ලැබෙන පරතෝ ഘോഷයේ මොකද්ද වෙන්න ඕනේ? ඒකාන්ත ಗುಣධර්මයක්. ඒකට ඒ පරතෝ ഘോഷයේ අන්න ඒ ಗುಣධර්මයෙන් අන්න සම්මාදිට්ඨිය කර ඇති වෙන්නේ ඒක උපකාර වෙනවා. ඒකට ඒ විදිහට. එහෙම නැත්නම් අපි තව ගත්තොත් එහෙම නවංග සාසු සාතනිය පැත්ත. එහෙම නැත්නම් තව පරතෝ ഘോഷයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද ධර්මයේ කියලා තියෙන්නේ සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. පංච ඉන්ද්‍රිය. පංච බල. සප්ත බොජ්ජංග. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඕවට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම. අවබෝධයේ පිණිස උපකාර වන කාරණා 37. ඒකයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන එකේ තේරුම. සත්‍තිස් කියලා කියන්නේ 37, බෝධි කියන්නේ අවබෝධය, පාක්ෂික කියන්නේ උපකාර වන. එතකොට අවබෝධයේ පිණිස උපකාර වන කාරණා 37. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතනින් අන්න අර අපි කතා කරේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය 4යි 8යි, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය 4 ඉර්ධිපාද, 4 ඒවා තුනක්ම තියෙනවා, 4 වල 3 12යි, 4 ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල. එතකොට එතනම 10යි 5 10යි 12යි යන්නේ 22යි එතකොට. ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔන්න පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම එතන 10යි. සතර සතිපට්ඨාන, සතර ඉර්ධිපාද, ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වේ. එතකොට 4ේම 3ක් 12යි. ඊට පස්සේ ওই විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු 8යි. එතකොට ওই විදිහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය එකතු වෙනවා. එතකොට ඔන්න ඔය කාරණාව තමයි මේ සත්‍තිස් මේ කරුණු 37 තමයි ඔන්න බුදුරජාණන්සේගේ ධර්මයේ කියලා පරතෝ ഘോഷයෙන් ලැබෙන්නේ. බුදුරජාණන්සේගෙන් ලැබුණේ. ඒ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ලැබුණේ. එතකොට ශ්‍රාවකයෙක් කියලා යමෙක් ප්‍රතිඥා දෙනවා නම් අන්න ඔහු විසින් කියන්න ඕන. එතන පරතෝ ഘോഷය කිව්වේ ඒකයි. උතර ඒ දේ තමයි එහිම තුලින් අන්න සම්මා දිට්ඨිය කරා ඒක උපකාර වෙන්නේ. එතකොට ওই විදිහට පරතෝ ഘോഷෝ ඊළඟට හරි ලස්සනයි. ඊළඟට මෙතනදී විස්තර කරන පරතෝ ഘോഷෝත් ඊළඟට තමයි යෝනිසෝ මානසිකාරෝත්. මොකද පරතෝ ഘോഷය කිව්වේ එනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අසන්ට ලැබීමත් අන්න යෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ ඊට අනුකූලව නුවණින් විමසීමත්. එතකොට ඊට අනුකූලව අන්න නුවණින් විමසන්න ඕනේ කියන. අර නවංග ශාස්ත්‍රු ශාසනයේ විදිහට හෝ මෙහෙම නැත්නම් අර සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් අනුවට එහෙන ධර්මය යන්න එයා නුවණින් අන්න යෝනිසෝ මානසිකාරයේ ධර්මයට අනුව අන්න නුවණින් විමසන්න. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් තුලින් හරි එහෙම නැත්නම් අපිට මොකද්ද ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෙන් හරි අහන්න ලැබෙනවා. අපි හිතමු අහන්න ලැබුණා කියලා මේ ලෞකික සම්මා දිට්ඨිය ඇතිවන මේ දසවස්තුක සම්මා ඇතිවන කාරණාවන්. ඒතුළු පරතෝ ഘോഷයෙන් ලැබිච්ච දේ. එතකොට අන්නේ කාරණාවෙන් යුක්ත වෙන්න අන්නේ නුවණින් විමසනවා. දන් දීමේ විපාක. ඒ පුරුදු කරගන්නයි. ඒ කාරණාව සම්මාදිට තියෙන පුරුදු පුහුණු කරගන්න ප්‍රගුණ කරන්න.
ඊට පස්සේ සේවා කටයුතු වල විපාක. එතකොට අන්න ඒක විපාක తీරන අන්‍ය සේවා කටයුතු ලෙදෙන්න උත්සාහ කරනවා. වතපිළිවෙත ගුණධර්ම උපස්ථාන කටයුතු. ඒ වගේ දේවල් බැහැර කරන්නේ. ඒ මග හරින්නේ. ත්‍රාණ ඒකයි. එතකොට ඔන්නේ කරුණ. ඒ හේතුවෙන් අන්න ඔහුගේ පරිපූර්ණ වන්නේ කුමක්ද? කුසල අකුසල් පිළිගැනීම, මෙලව පරලව අම්මා තාත්තා, ඕපපාතික උපත්. ඒ ඔක්කොම අන්න ඒ තුලින් අන්න ඔහුගේ සම්මා දිට්ඨියයි අන්න පෝෂණය වෙන්නේ ප්‍රගුණ වන්නේ. එතකොට සම්මා දිට්ඨිය ප්‍රගුණ කරගන්න. ඒ සම්මා දිට්ඨියයි ප්‍රගුණ කරගන්න කියන වචනේ දැම්මේ. මතක තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය කියන කරුණයි තියෙන්නේ. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කුමක් කරන්න ප්‍රගුණ කරන්න. ඒතර එහෙනම් සම්මා දිට්ඨිය ප්‍රගුණ කර ගැනීම පිණිස ඇති කර ගැනීමට පුරුදු පුහුණු වීමට වැඩ දියුණු වීම පිණිස උපකාර වන කරුණු දෙකයි. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත්. ඔන්න හොඳට මතක තියාගන්න. එතකොට ඔන්න ඔය විදිහට පරතෝ ഘോഷයෙන් ලැබෙන අනුග්‍රහයනොත් ඒක බාහිරින් යන්නේ. යෝනිසෝ මනසිකාරය ඒ කවුද අන්න? තමන්නේ. තම තමා පුද්ගලිකව නැති කරගන්නේ. එතකොට පරතෝ ഘോഷයෙන් ලැබෙන අනුග්‍රහයෙන් යුක්තව යෝනිසෝ මනසිකාරය තුලින් ඉන්න කෙනෙකුට අංග කීයකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨියද? දැන් පරතෝ ഘോഷේනොත් යෝනිසෝ මනසිකාරයනොත් ওই විදිහට යුතු කෙනාට අංග කීයකින් අනුග්‍රහ ලැබුවොත්ද අනුග්‍රහ ලබන සම්මා දිට්ඨියද චිත්ත විමුක්ති ඵලය, ප්‍රඥා විමුක්ති ඵලය, චිත්ත විමුක්ති ආනිසංසය, ප්‍රඥා විමුක්ති ආනිසංසය පිණිස උපකාර වන්නේ අංග කීයක්ද කියලා ඇහුවා. දැන් ඔන්න පරතෝ ഘോഷයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. දැන් ඒ කාරණාවන් ඇති කර ගනිමින් කොහොමද යා සම්මා දිට්ඨිය පරිපූර්ණ කරගන්නේ මේ කියලා අහන්නේ. ඒ සම්මා දිට්ඨිය පරිපූර්ණ වීම නිසා ලැබෙන කාරණාවක් තියෙනවා. මොකද්ද? ඒකට තමයි කිව්වේ අර වෙනම නම් දෙක. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියලා. එතන චිත්ත විමුක්තිය කියන කරුණේදී එතන චිත්ත විමුක්තිය තමයි එතන අන්න විරාගී භව. එතන ඒ කාරණාවන්. දැන් මෛත්‍රියෙන් මෛත්‍රිය ඇති වුණා කියලා කියන්නේ විමුක්තියටපත් වුණා කියන මෛත්‍රිය දැන් විමුක්ති කියන කරුණේ තේරුම තමයි නිදහස් වුණා කියන එක. ඒතර චිත්ත විමුක්ති වලට ගොඩක් උපකාර වෙන සමතේ පැත්තකින් ලැබෙන දේවල්. ප්‍රඥා විමුක්තිය පැත්තකට උපකාර වෙන විදර්ශනාවකින් ලැබෙන දේවල්. දැන් අපි හිතන්න මෛත්‍රී විමුක්තියටපත් අපි කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්තියටපත් වුණා කියලා කියන්නේ. විමුක්තිය කියන්නේ නිදහස් වුණානේ. එතකොට එයාගේ හිතෙන් නිදහස් වුණේ කොමක්ද? ද්වේෂයයි. ද්වේෂයේ හිතෙන් නිදහස් වීම නිසා ලැබුණේ කොමක්ද? මෛත්‍රී චේතෝ විමුක්තියයි. අන්න ඒකයි ඒකේ හේතුව. එතකොට කාමයෙන් සිත නිදහස් වීම නිසා එතකොට නෙක්ඛම්මයෙන් ලැබෙන විමුක්තියකට තමයි අන්නේපත් උනේ. ඒක යන්නේ විමුක්ති ඵල කියලා කියන්නේ. ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ ප්‍රඥාව තුලින් දැකීම හේතුවෙන්. එතකොට ඒට උපකාර වෙන්නේ අන්න කොමක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්මයක් විදර්ශනාව. මේ ප්‍රඥාව පැත්තට අර විමුක්ති පැත්ත, චිත්ත විමුක්ති පැත්තට. චිත්තේට අර විදිහට ප්‍රඥාවට මේ චිත්තේට මූලික වෙන්නේ සමතය. ප්‍රඥාවට මූලික වෙන්නේ විදර්ශනාව. එතකොට ඔය කියන චිත්ත විමුක්ති නැත්නම් ඔය චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඇතිවීම සම්මා දිට්ඨිය මුල් කර ගනිමින් සම්මාදි ඔන්න ආය කියමු අපි කතා කරපද කාරණාව සම්මා දිට්ඨිය ඇති වෙන්න උපකාර වෙනවා කරුණු දෙකක් පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත්. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් පරතෝ ഘോഷයෙන් උපකාර කරගනිමින් සම්මා දිට්ඨි ලෞකික සම්මා දිට්ඨිය ඇති කර ගනිමින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යමින් අන්නේ ඔහුගේ චිත්ත විමුක්තියටත් ප්‍රඥා විමුක්තියටත් ඇතිවීම පිණිස උපකාර වන අංග මොනවද කියන එක ඊළඟට මේ ඇහුවේ. ඔන්න එතකොට දේශනා කරනවා ප්‍රිය ආස්මතුන් වහන්සේ කරුණු පහකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨිය නිසයි චිත්ත විමුක්ති ඵලය ඇතිවන්නේ ආනේකයි මේ කිව්වේ. ඒතර කරුණු පහක් ඕනේ මේ සම්මා ලෞකික ලෝකෝත්තර වශයෙන් සම්මා දිට්ඨිය ඇති කර ගනිමින් චිත්ත විමුක්තියට ප්‍රඥා විමුක්ති ඵලයට යන්න. විමුක්ති ඵලය ඇතිවන්නේ කරුණු පහකින් ලබන. චිත්ත විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ. ප්‍රඥා විමුක්ති ඵලය ඇතිවන්නේ. ප්‍රඥා විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ. ප්‍රඥා විමුක්ති ඵලය ආනිසංසය කියලා කියන්නේ චිත්ත විමුක්ති ඵලය ආනිසංසය විරාගී බව.
ප්‍රඥා විමුක්තිය නිසංසයේ නිරෝධය. ෂය වීම ප්‍රඥා විමුක්තිය. ආනිසංසය වන්නේ. ඒ තමයි කියන ප්‍රිය ආස්මතුන් වහන්සේ ඒ තමයි කියනවා මෙන්න මේ කාරණාව. එතකොට සම්මා දිට්ඨියට සීලේනුත් අනුග්‍රහය ලැබෙනවා. ඔන්න පාරණා පහක් තියෙනවා කියනනේ. චිත්ත ප්‍රඥා විමුක්ති ඵල වලට ආනිසංස වෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මුල් කරගැනීමෙන් චිත්ත විමුක්තියට ප්‍රඥා විමුක්තියට යන්න. එතකොට මේ මුල් වෙන සම්මා දිට්ඨියට ඒ චිත්ත විමුක්ති ප්‍රඥා විමුක්තියට යන්න මුල් වෙන සම්මා දිට්ඨිය උපකාර වන කාරණා පහ මේ කියන්නේ. එතකොට ඒ කාරණා පහට උපකාර වෙන්නේ යන්නේ මතක ඇති. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් කියන එක. ඒකයි මේ විස්තර කරන්නේ. එතකොට ඒ තමයි කියනවා මොකද්ද? සීලය අනුග්‍රහය ලැබෙන ඔන්න පළවෙනි එක. ධර්ම ඥානෙහිනුත් අනුග්‍රහය ලැබෙනවා. දෙවෙනි එක. ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබෙනවා. සමතයෙන් අනුග්‍රහ ලැබෙනවා. මතක ඇති කිව්වා. සමතේ පැත්තට එකක් උපකාර වෙනවා කියලා. විදර්ශනාවෙන් අනුග්‍රහ ලැබෙනවා. අන්න ඒකයි. ඔන්න කරුණු පහ. යම් කෙනෙක් සීලයෙන් දෙවෙනි එක ධර්ම ඥාණයෙන් සීලය ධර්මඥාණයට කියන මොකද්ද? දැන් සීලය මතකද සීක බලවල සද්ධා සීල අන්න දෙවෙනි එක. ඊට පස්සේ ධර්මඥානය කියන්නේ සද්ධා සීල ශ්‍රුත අන්න ශ්‍රුතය. ශ්‍රුතය කියන්නේ එතකොට සීලය කියන්නේ සමා දිට්ඨිය ඇති වෙන්න උපකාරන චිත්ත විමුක්ති ඵලයන් පිණිස උපකාරන දෙයක්. චිත්ත විමුක්ති ප්‍රඥා විමුක්ති ඵලයන් පිණිස සම්මා දිට්ඨිය මුල් කරගැනීම. එතකොට සීලය හොඳට මතක තියාගන්න. ඊළඟ දෙවෙනි කරුණ ධර්මඥානය. තුන්වෙනි කරුණ ධර්ම සාකච්ඡාව. හතරවෙනි කරුණ සමතය. පස්වෙනි කරුණ විදර්ශනාව. එහෙනම් සීලයෙන් තොරව ධර්මඥානයකින් තොරව ධර්ම සාකච්ඡාවෙන් තොරව සමතයෙන් තොරව විදර්ශනාවෙන් තොරව ලෞකික වේවා ලෝකෝත්තර වේවා සම්මා දිට්ඨිය ඇති කර ගැනීමේ ලාභය ලැබින්නේ. එතකොට සීලය ගැන ඊට පස්සේ ධර්මඥානය ගැන ධර්ම සාකච්ඡාවට සමතේට ඊට පස්සේ විදර්ශනාවට අනුග්‍රහය ලැබෙන්නේ මොන කරුණ දෙකෙන්ද? පරතෝ ഘോഷේනුත් යෝනිසෝ මනසිකාරේනුත්. පරතෝ ഘോഷේනුත් යෝනිසෝ මනසිකාරේනුත් ලැබෙන අනුග්‍රහයෙන් සීලය ධර්මඥානය ඊට පස්සේ ධර්ම සාකච්ඡාව සමත විදර්ශනා කියන කරුණ යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් ඒ හේතුවෙන් ගන්න සම්මා දිට්ඨි ලෞකික ලෝකෝත්තර වශයෙන් සම්මා දිට්ඨිය පරිපූර්ණ වීමෙන් අන්නේ කෙනා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරනවා කියන කරුණ තමයි මෙන්න මේ කොටසදී විස්තර කළේ. දැන් පැහැදිලි ඇති. අන්නේ ඒකයි. එතකොට එහෙනම් සීලය කියන දේ උපකාර වෙන දෙයක් මේ සම්මා දිට්ඨියට. එතකොට පරතෝ ഘോഷයෙන් ගන්න අහන්න ලැබෙන සීලේ ආනිසංස ඒ ඔක්කොම පරතෝ ഘോഷයෙන් එන්නේ. සීලයේ තිබෙන වටිනාකම ගැන සීලේ පනවන්න හේතුව එතකොට සීලේ සමාදන් වන්නේ මෙහෙමයි සීල්පද හානි වෙන්නේ මෙහෙමයි ඒ ආපත්‍ති ගැන ඒ සියල්ල ගැන අන සංවරය ගැන අන සියල්ල ඒ පරතෝ ഘോഷේ ඒ පරතෝ ഘോഷයෙන් කන්නේ සීලේ ලැබෙන දේ ගැන අන්නේ හිතනවා ආනිසංස ගැන යෝනිසෝ මනසිකාරිය දෙනවා. ඒ යෙදීම හේතුවෙන් ඒ කෙනා අන්න සීලයක් පුරුදු වෙන්න අන්න යා කය සීලයට කියන්නේ කය වචනේ සංවර කරගැනීම. ඒ හේතුවෙන් අන්න යා කය සංවර කරගන්නවා. අර පරතෝ ഘോഷයනුත් තමාගේ යෝනිසෝ මනසිකාරිය නිති කරගත්ත උපකාර දෙකෙන් අන්න යා සීලේ පුරුදාන්නේ සංවර අපි හිතමු බිබී හිටු මිනිස්සෙන්න අන්න යාට පරතෝ ഘോഷයෙන් එහි ආදීන වහන් ලැබෙනවා ආනිසංස වහන් ලැබෙනවා. එතකොට අන්න ඒවා එයා හිතනවා නෝනින් විමසන. අන්න යෝනිසෝ මනසිකාරය. ඒ හේතුවෙන් අන්න එයා දැන් මෙන්න මේ කරුණට එනවා. මොකද සීලේ පුරුදු වෙනවා. එතකොට ඒ පුරුදු වෙන සීලය අන්න සම්මා දිට්ඨියට මුල් වෙනවා. ලෞකික ලෝකෝත්තර අන්න ඒ හේතුවෙන් ඒ යම් දවසක ලෞකික ලෝකෝත්තර වශයෙන් සාක්ෂාත් කිරීම හේතුවෙන් ඇති කර ගැනීම ප්‍රගුණ කර ගැනීමෙන් ඒ සාක්ෂාත් කර ගැනීම හේතුවෙන් අන්න ඒ උපකාර වෙනවා. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ඵල පිණිස. ඒකයි මේක. එතකොට සීලය. බ්‍රාණ්‍ය කය වචනය කියන එක සංවර කර ගන්නවා.
ඒතර සීලය කියන එක ඒකයි යයිති. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා කම්මන්ත සම්මා වාචා සීලය. ඊට පස්සේ ධර්මඥානය. ඒතර මේ කාරණාවන් බලන්නකෝ. සීක බලයන්ට අයිති කාරණාවන්. සීක බල කියන්නේ සීක කියන වචනේ තේරුම අහලා ඇතිනේ ඔබ. ධර්ම මාර්ගයේ හික්මන කියන නම සීක පුද්ගලයා. එතකොට එයා තිබිය තුල ඇති කරගත්තු අංග කාරණාවන්. මේ අංගයන්ගෙන් එකක් මේ සීලය. එතකොට පැහැදීම, එතකොට පැහැදීමන්නේ ඇති උනේ ශ්‍රද්ධාව කියන සීක බල පැහැදීම ඇති වෙන්න පරතෝ ഘോഷී උපකාර වුණා. ඒ පැහැදීම ඇති වෙන්නේ අන්නේ පරතෝ ഘോഷෙන් ලැබිච්ච දේ යන නෝනින් ඉමසුවා. ඒතර තමයි අන්නේ අර සීලේ රැකීම පිණිස පැහැදීම ඇති උනේ. ඒ පැහැදීම ඇති වෙනකොට එයාට ශ්‍රාවස්තුන් වහන්සේ කිව්වා අනේ එහෙනම් අපේ ශ්‍රාවතුන් වහන්සේ මේ වගේ සීලයෙන් යුතු වුණානේ. ඒ ශ්‍රාවකයන් වහන්සේලා මෙහිම සීලයක් පුරුදු කරානේ අපිට හිතා ගන්නවත් බෑනේ අප්පා. මෙහිම යුතු වුණා කියන එක ආශ්චර්ය අద్භූතයි කියලාන්නේ පැහැදීම තමයි ශ්‍රද්ධාව තමයි ඉස්මතු වෙන්නේ. ඒතර බලන්න අන්න ඒකයි සීක බලයක් කිව්වේ ඒක. එතකොට එතන පැහැදීම මත උනා කියලා උනේ යන්නේ හිතේ අභ්‍යන්තරයේ ඇතිවෙච්ච දෙයක්. චිත්ත අභ්‍යන්තරයේ සිදුවෙන්නේ. එතකොට යා මඩගොඩේ වැටිච්ච එකක් නෙමෙයි එතන උනේ. සුදු ඇඳපු එකක් නෙමෙයි එතන උනේ. අන්නේර පරතෝ ഘോഷේනුත් තමගේ යෝනිසෝ මනසිකාරණ පැහැදීම ඇති උනේ. ඒ පැහැදීම ඇති වෙන්න අන්න ඔහු පැහැදිච්ච ඇති වුණ කරුණ තමා තුළට ඇති කර ගන්න ඕනේ කියන පැහැදීමට තමා අවශ්‍යයි කියන කරුණට ආවා. ඒ අව කියනනේ තමයි හික්මෙනවා. එතකොට යන්නේ යා ශ්‍රාවක භූමියට තුල නන්න සීක. මේ හික්මීමනේ ඒ හික්මීම තුල නිසාන්නේ හිතුවා. හික්මෙන්න ඕන කියන කරුණ තුල යා හික්මෙනවා දැන් අන්න. කයන්න සංවර කරගන්නවා. සත්තු මරන්නේ. ඒ යන්න සොරකම් කරන්නේ. වලකින් උත්සාහ කරනවා. වැරදි කාමසේන වලකින් උත්සාහ කරන්නේ හික්මෙනවා. ඒ හික්මීම සම්මා දිට්ඨිය ලෞකික ලෝකෝත්තර උපකාර වෙනවා. එයින් යම් දවසක ඔහු අන්නේ සම්මා දිට්ඨිය පරිපූර්ණ වීමෙන් ඒ ප්‍රගුණ වීමෙන් ඒ හික්මීම තුළින් සම්මා දිට්ඨිය පරිපූර්ණ වීමෙන් අන්න ප්‍රඥා විමුක්ති චිත්ත විමුක්ති ඵල සාක්ෂාත් කරනවා. ඒක යන මාර්ගයේ පිළිවෙල ඕනේ. ඊළඟට අන්න ධර්මඥානෙ. ඒකට ඒකයි හැමදාම කියන්නේ ධර්මඥානීය කියන එක ඇති කරගන්න කියලා. සීලය කියන එක කරුණක් නෙමෙයි. ඒකට මේ කරුණු ටික ඔක්කොම ඕනේ. කරුණු පහම. එකක් නෙමෙයිනේ. අපි තෘප්තිමත් වෙන්නේ හරි සිල්වත් නම් අපි හරි ඉහළින් හිතන සීලය කියන එක මොකද්ද? හැලු කරනව නෙමෙයි මම. මේ සමහර ඉන්දියන් සමහර බ්‍රාහ්මණ වංශික බ්‍රාහ්මණයොත් ඉන්නේ බමුණුත් ඉන්නේ බ්‍රහ්මසර රකින්න. සමහර ආහිර අන්‍යාගමික ළමයිනුත් ඉන්නේ බ්‍රහ්මසර රකින්න. සමහර අයත් ඉන්නේ සත්තුන මරා ඉන්නේ. සීලය හැලු කරනව නෙමෙයි. ඒකට අපි හිතන්නේ ඒකම අරමුණේයි කියන එක. සිල්ලත්තු පවණින් ඔක්කොම සුපිරි කියලා හිතන්නේ. ඒ සුපිරි එක නෙමෙයි. ඒ සුපිරි කියලා හිතුවොත් අන්න වැරදි. ධර්මඥානය කියන එක තියෙන්න ඕන. සීලයත් එක්කම. ඒකයි නිතර ඔබට කියන්නේ මේ සූත්‍ර පිළිබඳ හොඳ දැනුමක් ඒ සූත්‍ර පොත් වහන්සේලා කියව ගන්න. ඒ සූත්‍රය තුල ඔබට ඒ සූත්‍ර ධර්මයේ තුලින් බුදුරජාණන්ගේ ධර්මයේ හොඳට කියව බුදුරජාණන්ගේ ධර්මයේ කියලා ඒ නවංග ශාස්ත්‍ර ශාසනයයි. ඒ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබ්බෝධ ධර්ම වේදල්. ඔය නමේ. ඒකයි නවංග ශාස්ත්‍ර ශාසනය. ඔය ශාස්ත්‍ර ශාසනය බුදුරජාණන්ගේ ශාසනය කියලා කියන්නේ ඔය නමේට. එතකොට ශාසනය ගැන අන්න දැනුමින් යුක්ත වෙන්න ඕනේ. ඒක ධර්මඥානය. ඒ දැනුම තමයි තමන් උපයෝගී කරගන්නේ. ඒක ධර්මඥානයෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට අන්න ඒ කෙනාට දැන් අර ධර්මඥානය ඇති කරගන්න ඕන කියන්නේ ධර්ම කාරණාව ගන්න පරතෝ ഘോഷයෙන් යහන්න හම්බෙන්නේ. ඔන්න පරතෝ ഘോഷයෙන් ලැබෙන අහෙන්න හැම වෙනවා මොකද්ද? පංච උපාදානස්කන්ධය කියලා වචනය. අනිත්‍යයි. දුකයි. අනාත්මයි. සංකතයි. පටිච්ච සමුප්පන්නයි. උවිදට අහන්න හම්බෙනවා. එතකොට යා අසංකතය හොඳයි කියලා හිතෙන්න නතර වෙන එක නෙමෙයි. පටිච්ච සමුප්පා එච්චර නෙමෙයි. එතකොට එයාට ආසාවක් තියෙන මොකක්ද මේ කියලා හොයන එක. බුදුරජාණන්ගේ ධර්මයේ තුල හරි ලස්සන බුදුරජාණන් කතං කති ඥාන පතාය සික්ඛි ශ්‍රාවකයෙකුට හික්මන ශ්‍රාවකයෙකුට තිබී යුතු ගුණයක් කියනවා ඒක. කතං කති කුමක්ද කිය එයා සොයන්න ඕනේ කියනවා. මොකක්ද? ඥාන පතයක තුල හික්මෙමින්. මේ ඥාන පතේ තමයි මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම තුල හික්මෙමින්.
කතං කතී කිය අනුන්ගේ කුණු හොයන එක නෙමෙයි. අපි හොයන්නේ කතං කතී කියලා අනුන්ගේ කුණුනේ. එහෙම එකක් නෙමෙයි. කතං කතී කියලා හන්නේ කුමක්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? කුමක්ද මේ සීලය කියන්නේ? කුමක්ද මේ සංකත? කුමක්ද මේ අනිත්‍ය? කුමක්ද මේ දුක? කුමක්ද මේ අනාත්මය? කුමක්ද මේ පංච උපාදානස්කන්ධය? මොනවද මේ ආයතන? මොනවද මේ ධාතු? මොනවද මේ ආහාර කියලා කියන්නේ? ඒ යන්නේ ඒ තුල තමයි යන්නේ හික්මන්නේ. කතං කතී මොනවද කියලා. අන්නේ තුල හික්මනේ කොහොමද සීලය කියන්නේ මොනවද සිල්පද කැඩෙන්නේ කොහොමද සීලයේ බුදුරජාන්සේ ප්‍රාණඝාතයෙන් වැළකීම කොහොමද දේශනා කළේ කොහොමද ප්‍රාණඝාත සිල්පදාන වෙන්නේ ඒවා කොහෙද තියෙන්නේ අන්න හරි සංයුත් මොකද සීලඛණ්ඩකේ දීගණිකය පොත් වහන්සේ ආන්නේ ඊට පස්සේ කියව ගන්නවා අන්න ඒක තමයි මින්න ධර්මඥානෙ වෙන්නේ එතකොට මේ ධර්මඥානෙ උපයෝගී කරගෙන සීල්පදේ සමාදන් වෙන්නේ මෙහෙමයි කැඩෙන්නේ මෙහෙමයි කියන ධර්මඥානෙ අන්නේ සීලෙ පුරුදු වෙනවා එතකොට එයා දන්නවා සිල්පදේ කැඩුණා කැඩුණා. එතකොට කවුරු ගාවටවත් ගිහලා වැඳ නහෙන් අඬන ඉන්න ඕනේ. ඒ තමන් දන්නවනේ ධර්මයේ. ආපත්‍ය නම් ආපත්‍ය අනාපත්‍ය නම් අනාපත්‍ය. එතකොට තමන්ට තියෙන්නේ මොකද්ද ආපත්‍ය අනාපත්‍ය දන්න නිසා. ඇයි ඒක ලැබුණේ කොහොමද තමන්ගේ ධර්මඥානෙන්. තමන් තේරුම් ගත්තේ. ඒ පරතෝ ഘോഷයෙන් ඒ යෝනිසෝ මනසිකාරයෙන්. ඒක බලන්න මේ සම්මා දිට්ඨියට උපකාර වන කාරණා. බිම පෙරලීගෙන වැඳ කෙනෙකුට ප්‍රශස්ත ගායනා කර කර ඉන්න එකනේ ධර්මය කියන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ප්‍රශස්ත ගායනා කර කර හිටියේ නේ ශ්‍රාවකයෝ බුදුරජාන්සේගේ. අනේ මෙහෙමයි කිය. එහෙමයි කියන්නේ නේ. හික්මීම පුරුදුනේ. හික්මීමයි ශ්‍රාවකයෙකු තුල තිබුණු ප්‍රශස්තිය කියුනේ. ඒ හික්මීමෙන් ලැබිච්ච සැපයයි. ඒ හික්මීමෙන් ලැබිච්ච සැපය අන්න ප්‍රශස්තිය දේශනා ඒ ප්‍රශස්තිය කිව්ව ශ්‍රාවකයෝ කොහොමද? කතං කරණීයං නාපරං ඉත්තත්ථායත පජානාති. ඒ විදිහට මේ ප්‍රශස්තිය වෙනුවේ. අපේ ප්‍රශස්තිය එහෙම නෙමෙයිනේ. ඒතර ආන්නේක අපි මේ හොඳට තේරුම් ගන්න ඕන කියන කරුණ. ධර්ම ඥානෙ ඇති කර ගන්න ඒකයි වැදගත්කම කියන්නේ. නැත්තම් ධර්ම ඥානෙ නැති වුණොත් පින්වත්නි ලොකුම අරුබුදේ තමයි ඕන කෙනෙකුට ඔබ අහිංසකයි. අහිංසක නිසානේ ඔබ ධර්මය අහන්නේ. රෞද්‍ර නපුරු කුණු ඊට පස්සේ මහා අසත්පුරුෂ නම් මේ වගේ channel එකක් දාගෙන බණ ටිකක් අහන්න ඕනේ නෑනේ. එහෙනම් වෙන channel එකක් දාගෙන මේ වෙලාව චිත්‍රපටියක් බලාගෙන තේ එකක් බීලා ඉඟුරු තේ එකක් බීලා කිරි එකක් බීලා මේ චිත්‍රපටියක් බලාගෙන ඉන්න තිබ්බා. එහෙම වෙන්නේ ඔබ අහිංසකව ධර්මයේ පුරුදු කරන්න ආස නිසානේ මේ අහන්නේ. එතකොට අහන්න ඔබ එහෙම අහිංසක කෙනා කියන්නේ අවංකයි. අහිංසකේ. අහිංසකයා ඕන විදිහට හැබැයි ඔබ නටවන්න පුළුවන් ඕන කෙනෙකුට අල්ලේ අන්න කොහොමද ඔබ තුළ ධර්මඥානෙ තිබුණ නැත්තම් ඕනෝකයි අද ගොඩාක් අය නැට වෙන්නේ යන්නේ නිසයි බන කියන අය නටවනවා සමහරු නිකන් ගිහියෝ නටවනවා ඒ අහිංසකයෝ ඒ අහිංසකෝ නැට වෙන්නේ ඇයි ඒ අර කියන අයගේ අහන අයටයි ඔක්කොටම නැට වෙන්නේ ඇයි හේතුව ධර්මඥානෙ නැති පිරිස තමයි ආන්න නැට වෙන්නේ ඥානෙ තිබුණා නම් අන්න එයා දන්නවා මේ කරුණ බුදුරජාණන් මෙසේ වදාලා කියලා ඇහෙනව නම් අන්න ඔහු දන්නවා මේ බුද්ධ වචනයයි මේ බුද්ධ වචනයන් කොහෙද තියෙන්නේ අන්න ඔහු සූත්‍රයේ සමග බහා බලනවා විනය සමග සසඳනවා අන්න ඒකයි ධර්මඥානයේ තියෙන ලාභය කියන්නේ එහෙම නැත්තම් ඔබ තුල තේරුම් ගන්න මේ සූත්‍රය ඔබ කියලා හොඳ සූත්‍ර දෙනමක් ඔබ ඇති කරගෙන අමතක වෙයි සූත්‍ර ඔක්කොම ටික මේ අපිටවත් මතක නැහැනේ. නමුත් සූත්‍රයන්ගේ මූලික හරය මතක් තියෙනවා. ඒ තුලින් අන්න ලොකු රැකවරණයක් ලැබෙනවා. ආනේකයි සුතමේ ඥානයක තියෙන වටිනාකම කියලා කියන්නේ. ඒතකොට ඒකයි. ඒ සුතමේ ඥානයේ තිබුණේ නැති නිසා නේද කාලාම වැසියන්ට අර්බුදයට ගියේ. මතකනේ කාලාම සූත්‍රයේ එක එක ඇවිල්ලා කියනවා. ඒතර කාලාමැසියන්ට හැබැයි පොඩ්ඩක් හරි ඥානෙ කියන්නේ හොඳ ඥානයක් තිබුණා. අද ඒ ඥානිය අද අපිට නැහැ. මොකද මේ කාලාමැසියෝ ඒ කියන හැම එකම ගිල්ලේ නැහැ. අපි තුල තියෙන්නේ සූත්‍ර ඥානෙ නේ කියන හැම එකම ගිලිනවා. කාලාමැසියක ගිලින්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අර මිනිස්සේ අර ගොල්ලෝ ඇවිල්ලා කියනවා අපි හරි ඒගොල්ලෝ වැරදි. ඒගොල්ලෝ හරි මේගොල්ලෝ වැරදි. අර පොතේ තියෙනවා මේ පොතේ තියෙනවා.
අපේ අම්මා තාත්තගෙන් ආවා, අපේ පරපුරෙන් ආවා, මේ පොතපතෙන් ආවා, මේ ශාස්ත්‍රවරයෙන් ආවා ගගා කියනවා. කෝකද ස්වාමීනි භාගතුන් වහන්සේ ගන්න ඕනේ කියන එක ඇහුවා කාලාමසෙන්ට ඒ ඥානෙ තිබුණා. අපිට ඒ කොටස තියෙන්නෙත් නෑ අද. එතකොට ඒ නිසයි හොඳ සූත්‍ර ඥානය ඇති කරගන්නේ. සූත්‍ර ඥානය ඇති කරගන්නේ කාගේවත් පොත එකක් කියවලා නෙමෙයි. මේ හොඳට සූත්‍ර පිටකේ කියව ගන්න. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු සංසයට පින් සිද්ධ වෙන්න. ඔබ අප හැමෝටම සරල අයරින් තේරෙන භාෂාවෙන් මේ සූත්‍ර වෙනස් නොකර ඒ විදිහට මේ බුද්ධ වචනේ අපිට තේරුම් ගන්න අන්න ලියලා කියලා තියෙනවා. ඒතර ආන්නේ සූත්‍ර පොත් වහන්සේලා හොඳට කියව ගන්න. ත්‍රාණ සූත්‍ර ඥානෙ උපකාර වෙන්නේ ඒකයි සම්මාදිට්ඨියට. ඒක සීලය ධර්ම ඥානෙ. ඊළඟ කරුණ මොකද්ද? ධර්ම සාකච්ඡාව. එතකොට ආන්නේ ශ්‍රුතමේ ඥානෙ කියන කරුණ තිබුණොත් තමයි සාකච්ඡාව සාර්ථක වෙන්නේ. නැත්තම් අද තියෙන සාකච්ඡා තමයි අපිට අහන්න ධර්ම සාකච්ඡා කියලා විවිධ නාලිකාවල විවිධ අහන්න හම්බෙන්නේ මොකකින් දවසන් එන්නේ. කාලගෝට්ටියෙන්නේ. ඉන්න හාමුදුරුවෝ මේ channel එකේ ඉන්න උපාසකයේ දෙන්නම ගහගෙන තමයි යන්නේ. ඊට පස්සේ නිවේදකයාට අර දේශපාලන වේදිකාවගේ ධර්ම සාකච්ඡාද කාලේ. ඒ නැත්තේ මොකද? අහන කෙනයි කීනයිගේ බලනයිගේ ඔක්කොම නැත්තේ මොකද්ද? ශ්‍රුතමේ ඥානෙ. ශ්‍රුතමේ ඥානෙ තිබුණානේ. දැන් බලන්න මේ ශ්‍රුතමේ ඥානෙන්නේ මේ බලන්න දැන් මේ අපි කතා කරන මේ මූලික උපකර කරගන්න මේ වේදල්ල සූත්‍රය බලන්න. ධර්ම සාකච්ඡාවනේ යන්නේ. සම්මා දිට්ඨිය එන කුමක්ද? මේයි. එච්චරයි. බලන්න ඒ ධර්ම සාකච්ඡාවෙන් තියෙන වටිනාකම. ආනිසංස මොනවද? මේවයි. ඊට පස්සේ ඒ ඇති කරගන්නේ කොහොමද? මෙහිමයි. මේ සූත්‍රයේ බුදුරජාන්සේ මෙසේ මෙතනදී වදාළසේක. කොච්චර ආශ්චර්යද? අන්න සාකච්ඡාව. ඒට උපකාර වුණේ යන්නේ ශ්‍රුතමේ ඥානයයි. එතකොට මේ සාකච්ඡාව තමයි සාර්ථක වන්නේ. ඒ සාකච්ඡාව වන්නේ ඒ ධර්ම සාකච්ඡාව, ඒ ධර්මඥානෙ, ඒ ධර්ම දේශනාව. ඒකයි බුදුරජාණන් දේශනා කළ විමුක්තායතනයක් කියලා. විමුක්තායතන සූත්‍රය. ඒ කියන්නේ විමුක්තායතන කියන්නේ මේ ප්‍රඥායම චිත්ත විමුක්තිය තුලින් පිණිස ඒක විමුක්තායතනයක් කියන්නේ ඒකයි. ඒක හොඳට තේරුම් ගන්න. මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න මූලික වුණ කාරණා ටික මේ කියන්නේ. ඒතර ඊළඟට අපිට කතා කරන්නේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ඊළඟට. ඊළඟට මොකද්ද බුදුරජාණන් මෙතන දේශනා කරන්නේ? ඔන්න ආය මතක තියාගන්න සීලය, සම්මා දිට්ඨිය අනුග්‍රහය, සීලය, ධර්මඥානය, ධර්ම සාකච්ඡාව, සමතය, විදර්ශනා. ඔන්න කාරණා පහ. සමතේ තමයි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, අට්ඨික සංඥා, ඊට පස්සේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඒව සියල්ලම සතර බ්‍රහ්ම විනය කියපු. ඊළඟට අනුස්සති භාවනාවන්. අන්නේ තුලින් ඉස්මතු වෙන මූලික වන්නේ සමතය. ඒතර විදර්ශනාවට අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒතර සතිපට්ඨානේ දාලා භාවනාවල සමත පූර්වංගම විදර්ශනාවක් තියෙනවා. එතකොට මේ කාරණාව උපකාර වෙන්නේ අන්න සම්මා දිට්ඨියෙන් මූලික කරගෙන ඒ සම්මා දිට්ඨිය ප්‍රගුණ කරගනිමින් විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් වීමයි. එතකොට මේ ප්‍රඥා විමුක්ති, ඒ චිත්ත විමුක්ති ඵලයන් සාක්ෂාත් වීම පිණිස සම්මා දිට්ඨිය යන්න උපයෝගී වෙනවා, මූලික වෙනවා. ඒ සම්මා දිට්ඨි මූලික වීම හේතු කරගෙන ඒ සම්මා දිට්ඨිය මූලික වෙන්නේ යාට උපකාර උනේ මොකද්ද? මෙන්න මේ අනුග්‍රහය. සීලය, ඊළඟට ධර්ම ඥානිය, ඊළඟට ධර්ම සාකච්ඡා, ඊට පස්සේ සමත විදර්ශනා. එතකොට ආන්නේ කාරණාවෙන් හරියට මේ ධර්ම සාකච්ඡාව, සීලය, ධර්මඥානය, සමත විදර්ශනාව කරන්න උපකාර වුණේ මොකක්ද? පරතෝ ഘോഷයත්, ඊට පස්සේ යෝනිසෝ මනසිකාරයත්. ඔන්නෝකයි. එතකොට ওই පිළිබඳව තමයි අද සම්මා දිට්ඨියට අනුග්‍රහය වෙන මූලික කාරණාවන් මහා වේදල සූත්‍රය ඇසුරෙන් තමයි අද වැඩසටහනේදී අප සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒතකොට ගියවර සම්මා දිට්ඨිය ගැන සාකච්ඡා කළා. ඊළඟට අද ඊට පරිස්කාරයට හේතු වන කාරණාවන් සාකච්ඡා කළා. ඉතින් මේ විදිහට මේ කාරණාවන් මූලික කරගනිමින් ඔබ අප හැම දිනාට සම්මා දිට්ඨිය ඇති කරගනිමින් ගෞතම බුදුසසුනේ ගුණධර්ම දියුණු කරගන්න උතුම් වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. සාදු සාදු සාදු. චරත භික්කවේ චාරිකං ධර්ම දේශනාවේ අද දින දායකත්වයේ දරන්නේ ඩුබායි මහමුණා භාවනාසපුරට සම්බන්ධ පින්වත් ලසන්තා ප්‍රියදර්ශනී මහත්මිය විසින්.
ප්‍රධාන අරමුණ වන්නේ සුපුන් මිනෝල් රත්නායක පුතුණුවන්ට නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමට මේ පින උපකාර වෙත්වා කියන උතුම් බලාපොරොත්තුවයි. ඉතින් රැස් කරගන්න යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවිවරුන්ට, සක්දේව් රජුන්, සතරවරම් දේව මහරජ දරුවන්, ඒ වගේම සියලු සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවිවරුන්ටත් ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් සියලු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවුස වර්ණ සප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩෙත්වා. පිනෙන් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂා උදව්පකාර දායකත්වයේ දරූ ලසන්තා ප්‍රියදර්ශනී මෑණියන්ටත් ඒ වගේම සුපුන් මිලෝල් රත්නායක පුතුණුවන් ඇතුළු මේ පවුලේ හැම දිනාටද සලසා දෙත්වා. ඔබ අප සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් ඒ පින්නතු නමින් මිය පරලොව ගිය පී ලයනල් පියාණන්ට, ඩන්කන් රත්නායක ස්වාමි පුරුෂයාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඥාතීන්ද ඔබ අප නමින්ද මිය පරලෝක සියම් ඥාති වර්ගය පින් බලාපොරොත්තුෙන් එදී සියලු ඥාති වර්ගයාද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් සුජීවත් සිටින එච්.එම්. මානෙල් මෑණියන්ට, කේ.ඒ. දයාවතී මෑණියන්ට, විල්බර්ට් රත්නායක පියාණන්ට ඇතුළු සහෝදර සහෝදරියන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය, චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ හැම දිනාගේද සීල කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ හැම දිනාටත් සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ප්‍රධාන අරමුණ වූ සුපුන් මිනෝල් රත්නායක පුතුණුවන්ට නිරතුරු උතුම් කලන මිතුරු ඇසුරු පිණිස මේ පින ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ පුතුණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. සුවසේ කලන මිතුරු ඇසුරු ලැබමින් ඒ දරුවාටද ගෞතම බුදු සසුනේ සැබෑම ශ්‍රාවක දරුවෙක් බවට පත්වන මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම දායකත්ව දරූ ඩුබායි මහමුණා භාවනා සපුවට සම්බන්ධ පින්වත් ලසන්තා ප්‍රියදර්ශනී මෑණියන්ට මේ පින් අනුමෝදන්ව එතුමියටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කරන කියන සීල කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සුවසේ පින්දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධය පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මේනිවරුන්ට අනුමෝදන්ව මහා සංඝරත්නයට දුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝාය සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. සෝසේ පිළිහිතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ පින් ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය ගුරුවර නැද හිත මිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. කරණ කියන සිතන පතන සීල ධාර්මික හිතුම් පැතුම් රකී ආරක්ෂා වෙලඳාම් ගොවිතැන්පත් දුදුරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් සුවසේ
පින් දහම් රැස් කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.